නමෝ බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණය සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිත කසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ 2021 අගෝස්තු මාස 9 වන දින කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මිය පරලෝකීය වෛද්‍ය රණත් පද්මශාන්ත පින්බර මහත්මයාට පින් අනුමෝදන් කිරීම පිණිස වෛද්‍ය ශ්‍රියානී මාවත්ත බිරිඳ රන්දුල යශස්මිත් මාවත්ත පුතුණුවන් දනාශා දුල්මිනී මාවත්ත පින්බර දියණියට ඇතුළු පින්වත් පිරිසේ කරාශි වෙලා තමයි මේ උදාර ධර්ම දානමේ පින්කම සිද්ධ කරගන්නේ. පින්වත්නි, මේ ධර්මය කියලා කියන්නේ හරි ආශ්චර්යයි. ඔබට මතක ඇති පුංචි කරුණක් මම මේ සිහි කළ දෙන්නේ. සක්කපඤ්ඤ සූත්‍රයේ තියෙනවා පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සක්දිවිඳු අහන ප්‍රශ්න වලට උත්තර දීලා ඉවරනකොට ධර්මයේ තනිකරම තියෙන්නේ. අපි දහම් කැඩපතේ මම හිතන්නේ කතා කළා, අපමාදීන සම්පාදිත වැඩසටහන යටතත් අපි කතා කළා. ඒක හරිය ආශ්චර්යම ධර්මදේශනා ඉවරනකොට සක්දිවිඳු සෝතාපන්නයි. ඒ විතරනේ තව ආශ්චර්යයක් සිද්ධ වෙනවා. මොකද්ද? සක්දිවිඳුගේ එතන පින අවසන් වෙලා ආයි සක්දිවිඳු විදියටම උපදිනවා පින්වත්නි. මේ මොහොතේම. කියන්නේ හරි ආශ්චර්යයි. එතකොට මේ මහා 이르දිමත් දීර්ඝායු ලබන දීර්ඝායු මේ ඔබට මතක ඇති අර මේ දීර්ඝායුෂ ලැබු ළමයෙක් හිටියේ ආයු වඩන කුමාරයා කියලා. ඒතර යත්තුනේ එකනේ පින්වත්නි. ඒතර මේ ධර්ම දානය කියලා කියන්නේ දීර්ඝ ආයුෂ ලැබෙන ඖෂධයක් පින්වත්නි. දීර්ඝායුෂ ලැබෙන ඖෂධයක්. ඉතින් ඒ නිසා දීර්ඝායුෂ ලබන්න කැමති අය, එහෙනම් මේ අකල් මරණ නොලබන්න කැමති අය රැස් කළ යුතු උදාර පුණ්‍ය කර්මයක් එනම් පින්වත්නි. ඉතින් ඒ නිසා තමන්ගේ ජීවිතේ මේ ධර්ම දානය කියන්නේ හරි අසිරිමත් කුමක් නිසාද? මොකද මේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා බොජ්ජංග ධර්ම ශ්‍රවණය කරන කෙනාගේ ජීවිතය තුළ වැඩෙන්න පටන් ගන්නවා. ඒ මහානීය ඒ බුදුරජාණන් දැක්ක පින්වත්නි හරියට මහානීය වස්තු 37ක් වගේ. මහානීය වස්තු. අර මොහොදැසුරු කරගෙන වටිනා මාණික්‍ය රත්න තියෙන්නේ යම්සේද බුදුරජාණන් දේශනා කළා මේ බුද්ධ ශාසනය නැමැති සාගරය තුලත් මහානීය වස්තු 37ක් තියෙනවා කිව්වා. ඒ තමයි මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. මේ ධර්ම ශ්‍රවණය කරන කෙනෙකුගේ හිත තුළ වැඩෙන්නේ අන්නේ මහානීය වස්තුයි. එහෙනම් මේ ධර්ම දානයේ දෙන පිරිස දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් තුළ මේ මහානීය දීර්ඝායුෂ ලබන ඖෂධයක් බඳු දෙයක් තමයි මේ දායාද කරලා තියෙන්නේ. ඉතින් එතකොට සසර පුරා තමන්ට ඒ උදාර වූ මහානීය වස්තුන්ගෙන් තමන්ගේ සිත් සතන් පුරවා ගන්නට මේ පින සසර පුරා තමන්ට අනුග්‍රහ කරායි පින්වත්නි. ඉතින් ඒ නිසායි උදාර ධර්ම දානමේ පින්කම ගැන හිතා සතුටු වෙවි. අද දවසෙත් අපි මේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිතේ පෙර නැගුණු ආශ්චර්ය අවබෝධයක් වෙන සබ්බත්තගාමිනී පටිපදං යථාභූතං පජානාති, සියලු ප්‍රතිපදාවන් සර්වඥයන් වහන්සේගේ සර්වඥ නෙතට
සම්පූර්ණ ප්‍රකට වෙලා ඉවරයි පින්වත්නි. පරිපූර්ණ වශයෙන්ම. අන්නේ ਸਰවඥ ප්‍රතිපදාවන් පිළිබඳ දේශනා කර ਸਰවඥයන් වහන්සේ දේශනා කළ අවබෝධ කළ ප්‍රතිපදාවන් පිළිබඳව තමයි එතකොට ඔබට අද දවසෙත් අහන්න ලැබෙන්නේ. ඔබට මම ඊයේ කිව්වා කුමක්ද? ශාස්ත්‍රුන් වහන්සේට මේ එක එක සත්වයාගේ සිත් සතන් තුල විද්‍යාවයි විමුක්තියයි උපද්දන්න විදියට සිත ඇතුලේ යම් ಗುಣධර්ම උපදින විදියට කියන්න ඕන වචන ඉස්මතු කළ යුතු ධර්ම ධාතුව සර්වඥ නෙතට පමණක් ආවේනික දෙයක් පින්වත්. දැන් ඊයේ අපි කරුණු 7කින් හිතක් තුල ಗುಣධර්ම වඩලා ඒ ඔස්සේ හිත නිකලස් කරවන සොඳුරු පරයයක් ගැන ඉස්මතු කළා. අද දවසේ පින්වත්නි ඒ වගේ හිතක් තුල කරුණු 5ක් දියුණු කරවලා ඒ ඔස්සේ හිතේ තියෙන රාග දේශ මොහ නැති කරලා විද්‍යා විමුක්ති උපද්දන දහම් පරයයක් බුදු නෙතට පේනවා. මේක පුදුම දෙයක් පින්වත්නි. දැන් හිත ඇතුලේ සතිය ධම්මවිජය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ෂා කියලා පහක් වඩවන්න පුළුවන් කියලා බුදු නෙතටයි පේන්නේ. ඒතර මේ කරුණු පහ අවදි කරවන්නේ කුමන ධර්ම ධාතුවෙන්ද කියලා දකින්නේ බුදුරජාණන් වහන්සේ පමණයි. ආශ්චර්යයි. අද දැන් කියලා දෙනවා තව කෙනෙකුගේ සිතක් තුළ මෙන්න මේ කියන කරුණු පහ උපද්දවන්න පුළුවන් බවක් දකිනවා. මේ කරුණු පහ උපදිනකොට හිත ඇතුලේ රාග දේශ මොහ නැති කළා දාලා විද්‍යා විමුක්ති උපදිනවා කියලා දකිනවා පින්වත්. මේක පුදුමයි. ආශ්චර්යයි භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි. ඒ සම්බුදු සිත නම් ආශ්චර්යයි. ඒ සම්බුද්ධත්වේ නම් ආශ්චර්යයි. ශාස්ත්‍රුන් වහන්සේ ආශ්චර්ය මනුෂ්‍ය රත්නයක්මයි පින්වත්නි. ඒතර අද ඔබට කියලා දෙන පරයය තමයි පින්වත්නි ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරවලා හිතක් තුල අකුසල් දුරු කරවන උදාාර දහම් පරයය. ඒතර මේ භාග්‍යතුන් දේශනා කළා පින්වත්නි මහන්නේ මේ ඉන්ද්‍රිය පහක් තියෙනවා. කවර පහසක්දයත් සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සතිඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. මහන්නේ යම් කලක ආර්ය ශ්‍රාවකයා මේ පංච ඉන්ද්‍රියන්ගේ ආස්වාදය ආදීනවේ නිස්සරණය ඒ වූ හැටියෙන්ම දනීද මහණී ආර්ය ශ්‍රාවකයා අපායේ නොවැටෙන ස්වභාවයෙන් යුතු වෙයි කියන. නියත වශයෙන් නිවන අවබෝධ කරගන්නේ සෝතාපන්න වූයේ යයි කියයි කියන. හරි ආශ්චර්යයි. කොහොමද ශ්‍රද්ධාව හටගන්න හැටි ඔහු සිහියෙන් බලන් ඉන්න ඕන. නැති වෙන හැටි බලන් ඉන්න ඕන. වීරිය හටගන්නෝ නැති වෙනවා. සතිය හටගන්නෝ නැති වෙනවා. සමාධිය හටගන්නෝ නැති වෙනවා. ප්‍රඥාව හටගන්නවා නැති වෙනවා. පුදුම දෙයක් මේක පින්වත්නි. ඒ වගේම ආස්වාදය. ඒතර හරි පුදුමයි. එතකොට පංචේන්ද්‍රයන්ගේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණ. මේ තුන තමයි ඒක තේරුම් ගන්න ඕනේ. ආස්වාදය කොහොමද පින්වත්නි? ආස්වාදය තමයි සද්ධා ඉන්ද්‍රිය හට ගන්නකොට හිතේ සතුටක් සොම්නසක් ඇති වෙනවා. සද්ධා ඉන්ද්‍රිය හිතේ හට ගන්නකොට මොකද වෙන්නේ? සතුටක් සොම්නසක් ඇති වෙනවා. ඒක තමයි ආස්වාදය. ආදීනවේ කොහොමද? මේක සද්ධා ඉන්ද්‍රිය හට අරගෙන ඒ සතුට සොම්නසත් ඇති වෙලා ටික වෙලාවකින් නැතිලා යනවා. අදාළ හේතු ටික නැති වෙනකොටම නැතිලා යනවා. අදාළ හේතු ටික නැති වෙදි නැතිලා යනවා. ඒ ආදීනවේ හිත ඇතුළේ තේරුම් ගන්න ඕන කියනවා. නිස්සරණය. ඒතකොට මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය හිතේ හට ගන්න ශ්‍රද්ධාවටත් චන්දරාගය උපදින්න පුළුවන් පින්වත්. චන්දරාගය උපදින්න පුළුවන්. ද්‍රේ ශ්‍රද්ධාවත් මොකද වෙන්නේ? ඒකටත් ඔහු නොඇලී ඉතුරු නැතුව නිරුද්ධ වෙලා ගියාට පස්සේ අන්න ඒක තමයි නිස්සරණය කියලා කියන්නේ. නිස්සරණය කියලා කියන්නේ. ඒතර මේ කියන ඉන්ද්‍රිය ධර්ම පහ පිළිබඳ ඔන්න ඔය කියන වැටහීම උපදින්න ඕන කියන. උපදිද්දි මොකද වෙන්නේ? උපදිද්දී හරි පුදුමයි හො සතර පායට නොවන කෙනෙක් බවට එච්චර එතකොට ඉන්ද්‍රිය ධර්ම බලවත් වෙන්න ඕන. ඔහොම දෙයක් තේරුම් ගන්න නම් පින්වත්නි මේ පොඩ්ඩක් ඇති වෙලා පොඩ්ඩක් නැති වෙනකොට ඒක තේරුම් ගන්න බෑ හිම.
මේවා බලවත් කෙනාට තමයි මේවා තේරුම් ගන්න පුළුවන්කම තියෙන පින්වත්. ඊළඟ දේශනා කළ බුදුරජාණන් වහන්සේ අරහන්ත කියලා සූත්‍රයක් තියෙනවා. මහණෙනි මේ ඉන්ද්‍රිය උපසත් තියෙනවා. කුමද්ද? සද්ධා ඉන්ද්‍රිය, විරී ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. මහණෙනි යම් කලෙක භික්ෂුව මේ පංච ඉන්ද්‍රියන්ගේ ආස්වාදය, ආදීනමය, නිස්සරණය ඒ වූ හැටියෙන්ම දැන උපාදාන රහිතව නිදහස් වූයේ වේද. මහණී භික්ෂුව ආශ්‍රවයන් සේ කරන ලද්දේ, බඹසර නිම කරන ලද්දේ, කලයුත්ත කරන ලද්දේ, කෙලිස් බර බැහැර කරන ලද්දේ, අනුපිළිවෙලින් පැමිණි අරහත්වයේ ඇති භව සංයෝජන සේ කරන ලද්දේ මනවින් දැන නිදහස් වූයේ රහතන් වහන්සේයයි කියනු ලැබේ. දොර අපිට තේරෙනවා මේ සියලු උපාදානයන්ගෙන් හිත නිරුද්ධ වෙන්න නම් ඒකට හිත ඇතුලේ වැඩි යුතු කරුණු පහක් භාග්‍යතුන් වහන්සේ දකිනවා. ඊයේ දේශනාවේදී කරුණු 7ක්. අද දකින්න කොහොමද? කරුණු 5ක් විදිහට දකිනවා. හරි පුදුමයි පින්වත්නි ඒක. මේ කෙනෙක් කෙනාගේ චිත්තසංතානවල ස්වභාවයත් එක්ක තමයි එතකොට මේ භාග්‍යතුන් වහන්සේ මෙහෙම දෙයක් දේශනා කරන්නේ. දැන් බොජ්ජංග ධර්ම වල ශ්‍රද්ධාව කියන කාරණේ එතකොට කතා කරන්නේ නැහැ එතකොට. එතන කතා කරන්නේ කොහොමද? සතිය කියන කාරණේ මුල් තැන දීලා තියෙන්නේ. මෙතන මුල් තැන දීලා තියෙන්නේ කොහොමද? ශ්‍රද්ධාව කියන කාරණේට මුල් තැන දීලා තියෙනවා. සමහරට සති ඉන්ද්‍රිය බලවත් අය වෙන්න පුළුවනි බොජ්ජංග ගැන සමහරට කතා කරන්නේ. ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත් අයට සමහරට මේ පරියාය ඉස්මතු කරවන්න පුළුවන් සමහර විට. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඊළඟට දැන් මේක විස්තර කරපු දේශනාවක් තියෙනවා. කුමද්ද? දට්ඨබ්බ කියන සූත්‍රයේ ලස්සන විස්තරයක් තියෙනවා. මහණෙනි දැන් මේ සද්ධා කොහේ ඇති වෙන එකක්ද පින්වත්? හිතේනේ ඇති වෙන තියෙන එක. වීරිය මානසිකයි. සතිය මානසිකයි. සමාධිය මානසිකයි. ප්‍රඥාව මානසිකයි පින්වත්. විස්තර කරන සද්ධා ඉන්ද්‍රිය දැක්ක යුත්තේ කොහිද? සතරක් වූ සෝතාපට්ටි අංගයන් තුල සද්ධා ඉන්ද්‍රිය දැක්ක යුතුය. දැන් සද්ධාව මෙහිම කාරණාවක් විස්තර කරන්න හේතුවයි පින්වත්නි. සමහර අයගේ හිතවල ස්වභාවයක් තියෙන පහදින ස්වභාවය තියෙනවා. හැබැයි පහදින සෑම ස්වභාවයක්ම පින්වත්නි රාග දේශ මොහ දුරු කරලා විද්‍යා විමුක්ති උපදීවීම කරා ගෙනියන්නේ නැහැ. සෑම පැහැදීමක්ම. මේ කියන හතර කරුණ ඉදිරියේදී යම් කෙනෙකුට ශ්‍රද්ධාව ඇති වෙනවා නම් අන්න ඔහුගේ හිත නම් විද්‍යා විමුක්ති කරා ගෙනියන්න සුදුසුයි. මේ කියන හතර කරුණ ඉදිරිය. කොහොමද? සෝතාපට්ටි අංගවල. හොඳට මතක තියාගන්න ඉතින්. සෝතාපට්ටි අංගවල ශ්‍රද්ධාව ඇති වුණොත් ඒ ශ්‍රද්ධාව හේතු වෙනවා විද්‍යාවයි විමුක්තිය දෙකම උපදවලා දෙන්න. අර අනිත් කියන ශ්‍රද්ධාව සමහර විට ඔබව සුගතියට ගෙනියන්න පුළුවනි. හැබැයි විද්‍යා විමුක්ති කරා ගෙනියයි කියලා කියන්න බෑ පින්වත්නි. විද්‍යා විමුක්ති කරා ගෙනියයි කියලා කියන්න බෑ. මහණි විරිය ඉන්ද්‍රිය දැක්ක යුත්තේ කොයිද? සතර සම්‍යක් පදාන මේ පදානයන්හි කියනවා. දැන් ඒතර මොකද ඒකට හේතුව? දැන් සමහර අය වීරිය කියන එක සමහර විට විවිධ විදිහට ගන්න පුළුවන්. දැන් දේවදත්ත ගත්තේ කරුණු පහක් වීරිය කියලා. මොකද්ද ඒ? ලද්දෙන් සතුටු වෙන නරකයි මේකයි කියලා පින්ඩ පාත මේ යන්න ඕන. ඊළඟට දේශනා කළා මේ පාංශු කුළු සිවුරුම පොරවන්න ඕන. කැලීටම වෙලා ඉන්න ඕන. ඊළඟට දේශනා කළා මස් මාංශ නොකා ජීවිත කාලෙම ඉන්න ඕන. එහෙම ටිකක් අරගෙන ආවනේ. අද යුගයේ මිනිස්සු වැඩිපුර පහදින්නේ ඔය වීරියට නෙමෙයි. පුදුම වීරියක් නේ අම්මෝ. පින්ඩ පාත විතරමයි. කැලේමයි. සෙරෙප්පුවත් නැහැ. සෙරෙප්පුවත් නැහැ. ඊළඟට පාංශු කුල වස්ත්‍ර පේන්නේ නැද්ද? සිවුරු හැටි අඬ දාලා අම්මෝ සාදු. පහදින්නේ නැද්ද එහෙම? පින්වත්නි ඒ වීරිය ගැන කතා කරන්නේ නැහැ. මෙතන කියන්නේ සතර සම්‍යක් පදාන වීරිය. අපි ඉස්සරහට පොඩ්ඩක් විස්තර කරනවා මේක. ඒතර සෝතාපට්ටි අංග තුල කොහොමද ශ්‍රද්ධාව දියුණු වෙන්නේ? දකින්න ඕන ක්‍රමයේ විස්තර කරනවා.
සතර සම්‍යක්පදාන වීරිය කියන්නේ කොහොමද කියලා විස්තර කළා. එහෙනම් ඊතර තමයි වීරිය අපි පුරුදු කරන්න ඕනේ. ඒතකොට ඒක දැන් මේ සෝතාපට්ටි අංග තුල සද්ධාව දැක්ක යුතුයි කියනවනම් ඒක න පුරුදු කරන්න ඕන කොහොමද? ඒ අංගේ පුරුදු කළ යුත්තේ. ඒතකොට තමයි සද්ධාව වැඩෙන්නේ. නියම සද්ධාව වැඩෙන්නේ. සතර සම්‍යක්පදාන වීරිය තුල නම් වීරිය වැඩෙන්නේ කිව්වොත් එහෙම එතකොට සතර සම්‍යක්පදාන වීරිය තමයි පුරුදු කරන්න ඕන. සතීන්ද්‍රිය දැක්ක යුත්තේ කොහෙද? සතර සතිපට්ඨානයේ. නැත්තම් හිතන සිහිය දිනු කරා පින්වත්නි. හිතන සිහිය දිනු කරාවේ. ඊළඟට කියනවා ඒකනේ දැන් එහෙනම් ආලාර කාලා මුද්ද කරාම් පුත්තල වගේ එහෙනම් ඒගොල්ලෝ දිනු කළාන්නේ මෙහිම කියලා කතා කරන්න පටන් ගනී. නමුත් ඒගොල්ලන්ගේ සිහිය ඒගොල්ලන්ට තනියෙන් යම් විමුක්තියක් උපදව ගන්න අනුග්‍රහ කළේ නැහැ. ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධය උපකාරක අවබෝධයෙන් අනුග්‍රහ කළා නම් විතරයි ඒගොල්ලන්ට ඒක සැනසීම ලැබෙන්නේ. නමුත් ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරන විදිහට සිහි දිනු කළා නම් මොකද වෙන්නේ? ඒ ශ්‍රාවකයාටම විද්‍යාවයි විමුක්තිය දෙකම උපදිනවා. ඒ කියන විදිහට සිහිය, ඒ කියන විදිහට ශ්‍රද්ධාව, ඒ කියන විදිහට වීරිය. සමාධි ඉන්ද්‍රිය දැක්ක යුත්තේ කොයිද? සතර ධානයන්හි කියනවා. ප්‍රඥා ඉන්ද්‍රිය දැක්ක යුත්තේ කොතැනද? ආර්ය සත්‍යයන් හතර තුලයි කියනවා. ඒ කාරණේ හරිය වැදගත් පින්වත්නි. මොකද ප්‍රඥාව කියලා විවිධ දේවල් කියන්න පුළුවන් එකිනෙක කෙනාට. දැන් සමහර අය කියනවා මේ ඔය අහසේ මේ කල්පය පුරාවට වැටෙන වැහි බිඳු ගන්න ප්‍රඥාවට අයිති එකක් නෙමෙයි ඒක. ඒක හැකියාව තියෙන්නේ නැති. ඒක ප්‍රඥාවට අයිති එකක් නෙමෙයි ඒක. ඒක වෙනම එකක් මොකක් හරි. ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? ආර්ය සත්‍ය දැකී තියෙන්න ඕන එකක්. ආර්ය සත්‍ය සම්බන්ධ වෙලා තියෙන්න ඕන එකක් ඒක. කල්පයක් පුරාවට වැටෙන වැහිබිදු දැක්ක කියලා ඒක කෙලෙස් රාග උදේශ මොහ දුර වෙන්න හේතු වෙන්නේ නැහැ පින්වත්නි. හැකියාවක් වෙන්න පුළුවන් කෙනෙකුට. හැබැයි ප්‍රඥාව කියන්නේ කොහොමද? සතරක් වූ ආර්ය සත්‍යයේ පිහිටා ඇති වෙන්න ඕන එකක් තමයි ප්‍රඥාව කියලා කියන්නේ. තමන්ට හිතන විදිහට ප්‍රඥාව වර්ණ මේ විවර කරන්න යන්න එපා. එහෙනම් ශාස්ත්‍රුන් හදනමක් ඕනේ නැහැ නේ පින්වත්නි අපිට. එකිනෙක කෙනාගේ පුද්ගලික මතවාද අපිට ප්‍රමාණවත් නේ. ඊළඟට බලන්න මේ සමාධින්ද්‍රිය කියන එක අපිට ඕන හැටි වර්ණනා කරන්න යන්න එපා. කියලා කියන්න යන්න එපා. ඒ වුණොත් මේ ධර්ම මාර්ගේ වැහෙනවා කියලා කියන්නේ ඕන ඕකට පින්වත්නි. මොකද මේ මාර්ගයේ මිනිස්සයාට නිර්වුල් නැති වෙලා යනවා. පුද්ගලික අර්ථකථන දුන්නාට පස්සේ. පුද්ගලික අර්ථකථන දුන්නාට පස්සේ මොකද වෙන්නේ? මාර්ගේ වැහිලා යනවා. ඇයි මේ පුද්ගලික අර්ථකථන තුළින් මිනිස්සු ඊට පස්සේ පිළිහිටන්න පටන් ගන්න පින්වත් මෙහෙම කරන්න හරම කරන්න කියලා මාර්ගේ වැහිනවා ඊට පස්සේ. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුමද්ද හරි ලස්සනයි මේ මෙන්න මේක සූත්‍ර දේශනා ဒုတိ ය විභංග කියන සූත්‍රය. මහණනි මේ ඉන්ද්‍රිය පහයි කවර පසද්දයක්? සද්ධා ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. මොන දැන් ඉස්සෙල් දේශනා කියුනේ සද්ධා ඉන්ද්‍රිය කොහෙද දැක්ක යුතුද කියලා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්න සතර සෝතාපට්ටි අංග තුලයි කියලා. මහණනි සද්ධා ඉන්ද්‍රියන කුමක්ද? මහණනි බුදුරජාණන් දේශනා කරන ආශ්චර්යයි. ඉද බික්කවේ අරිය ශාවකෝ සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි. ඔබේ හිත පහදින්න ඕන කුමකටද? භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට පැහැදුනොත් අන්න එක තමයි සද්ධා ඉන්ද්‍රියක් වෙන්නේ. වෙන පැහැදීම් මේ කියන සද්ධා ඉන්ද්‍රිය ගණයට අයිති වෙන්නේ නැහැ. වෙන දේවල් ඇහුවට පස්සේ දැක්කට පස්සේ නිකන් උඩ පැනිනවා නිකන් සතුටක් ඇති වෙනවා. කමන්න ඒකත් හොඳ වෙන්න පුළුවනි. නම මේ කියන්නේ ඔබ ඒක ගෙනියන්න ඕන මෙතෙන්ට කවදා හරි දවසක. ඒවත් ගේන්න ඕන ඒ සියලු දේවල් එකතු කරන්න ඕන මෙතෙන්ට. මේ කියන්නේ මිත්‍යා දෘෂ්ටික දේවල් වලට පහදින එක නෙමෙයි. සම්‍යක් දෘෂ්ටික දේවල් වලට පහදිනවා. හැබැයි අන්තිමට ඔබ එකතු කරගන්න ඕනේ පැහැදීම මෙතෙන්ට. කොතෙන්ටද? ශාස්ත්‍රුන් වහන්සේගේ අරහත්ත්වය තීරුම් අරන්. ඉතින් අරහත්ත්වය තීරුම් ගන්න එපා පහදින්න. තීරුම් අරගෙන අන්න ඒකට පහදින්න ස්වභාවය තමයි සද්ධා ඉන්ද්‍රිය කියලා කියන්නේ. එහෙනම් සද්ධා ඉන්ද්‍රිය හරියට තීරුම් ගන්න. දැන් මේ සද්ධා ඉන්ද්‍රිය වැඩෙනකොට තමයි සතර පාටින සංයෝජන ඡය වෙන්න පටන් ගන්න පින්වත්. සද්ධා ඉන්ද්‍රියක් විතර වෙනකොට. අන්න ඒකයි බුදුරෙන් දේශනා කළේ හැමතිස්සෙම ගී ශ්‍රාවකයට දේශනා කළා.
කොහොමද? බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන්න. කොහොමද සිහි කරන්න ඕනේ? භාග්‍යතුන් වහන්සේ රාගෙන් දේශයෙන් මොහෙන් නිදහස් වෙලා ඉන්නේ අරහං අන්න. සද්ධා ඉන්ද්‍රිය තමයි අතට වඩවන්න උපකාර කරලා තියෙන භාග්‍යතුන් වහන්සේ. කොහොමද එතකොට අපි සිහි කරන්න ඕන? බුදුරජාණන් වහන්සේ අරහත් සිහි කරන්න ඕන. අරහත් සිහි කරද්දී සිහි කරද්දී සිහි කරද්දී සිහි කරද්දී සිහි කරද්දී සිහි කරද්දී දවසක් හිත පහදින දවසක්. අන්න දැනගන්න සද්ධා ඉන්ද්‍රිය ඇති වුණා කියලා. නේද? කාලයක් යනකම් පින්වත් අර ඊයේ බොජ්ජංග ගැන කතා කරද්දී වගේ සිහි කරනවා සිහි කරනවා සිහි කරනවා සතිය වැඩෙන්නේ නැහැ. ඉතින් මේ ජීවිතේ කරන් තියෙන සිහි කිරීම විතරයි. ඒ වගේ තමයි අපිට කියන්න තියෙන්නේ මෙතනදී. භාග්‍යතුන් වහන්සේගේ අරහත් සිහි කරනවා සිහි කරනවා සිහි කරනවා. හැබැයි සතුටක් ඇති වෙන්නේ නැහැ, පැහැදීමක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් මේ ජීවිතේ කරන් තියෙන මොකද්ද? සද්ධාව ඒක සිහි කරන එක විතරයි කරන්න තියෙන්නේ. සිහි කරන එක විතරයි කරන්න තියෙන්නේ. බහුල වශයෙන් නැවත 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 සිහි කරන්න. නැවත නැවත සිහි කරන්න. නැවත නැවත සිහි කරන්න. දවසක් අරහත් සිහි කරද්දී අරහත්ත්වයේ පිළිබඳ යම් වැටහීමක් ඇති වෙලා සාදු කියන දවසක් හිත පහදින දවසක් අනිදාට දැනගන්න සද්ධා ඉන්ද්‍රිය වැඩෙනවා කියලා. එතකන් සිහි කරන්න. සම්මා සම්බුද්ධත් සිහි කරන්න. අනේ භාග්‍යතුන් වහන්සේ සියල්ල අවබෝධ කරලා ඉන්නේ, අවබෝධ නොකළ දෙයක් නැහැ. භාග්‍යතුන් වහන්සේ මේ අයුරුනුත් සියල්ල අවබෝධ කරලා ඉන්නේ. අසවල් දේ අවබෝධ කළේ නෑ, අසවල් දේ අවබෝධ කළේ නෑ කියලා දෙවියන් සහිත මරුන් සහිත බමුණු සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවතු ලෝකයේ කිසි කෙනෙකුට චෝදනා කරන්න බෑ කියලා සම්බුද්ධත්වයේ සිහි කර ඉන්න. ඔහොම සිහි කරද්දී ඔබේ හිතේ ඒ සිහි කරන ගුණයට පැහැදීමක් විශ්වාසයක් ඇති වෙන දවසක් අන්න සද්ධා ඉන්ද්‍රිය. අන්න සද්ධා ඉන්ද්‍රිය. ඊළඟට ඔබ විද්‍යාචරණ සම්පන්න ගුණය සිහි කරන්න. බුදුරජාණන් වහන්සේගේ මේ විද්‍යාවන්ගෙන් යුක්තයි, මේ චරණ ධර්මයන්ගෙන් යුක්තයි භාග්‍යතුන් වහන්සේ කියලා සිහි කර ඉන්න. සිහි කරද්දී ඔබේ හිත පහදින විශ්වාස කරන දවසක් අන්න ඔබට සද්ධා ඉන්ද්‍රිය දියුණු වෙලා. දැන් එනම් මේක ලීසි පාසුවට කඩේ ගිහිල්ලා බඩු ගන්නවා වගේ හිම ගන්න බෑ පින්වත්නි. දැන් ওই කට්ටිය කියන මාර්ගඵල දුන්නා කියලා කියනවා. හරිද? දැන් සමහර භාවනා ප්‍රෝග්‍රෑම් වලට ගියා. හරි දැන් ඔයා සෝතාපන්නයි. දැන් සෝතාපන්න වෙන සද්ධා ඉන්ද්‍රිය වැඩෙන්න ඉපායි. දැන් ඒ නිසා මෝඩ වෙන්නේ නැතුව මෝඩ ගහක් වෙන්න එපා. දැන් මේ බණ ටික අහනකොට බලන්න තමන්ගේදී මේ විදිහට සද්ධා ඉන්ද්‍රිය වැඩිලාද බලන්න. අන්න සද්ධා ඉන්ද්‍රිය වැඩිලා හරිය මාර්ගඵල දෙන්න ඕනේ. තමන්ට දැනගන්න පුළුවන් තම මාර්ගඵල ලබලා දැනද කියලා. දැන් ඊයේ අපි බොජ්ජංග පරියාය කිව්වේ. එහෙනම් දැන් ඊතන බණ අහන් ඉන්න වෙලාවේ සති ඉන්ද්‍රිය බලවත් වෙන්න ඕන. සති ඉන්ද්‍රිය බලවත් වෙලා චතුරාර්ය සත්‍යය නම් පටිච්චසමුප්පාදේ නම් ආයතන නම් මේ භාග්‍යතුන් වහන්සේ වදාළ දහම් පරියාය ඒ මොහොතේ ස්පර්ශ කර දැක ඇති වෙන විමර්ශාව හිතේ උපදින්න ඕන. ආයෙ මේක මෝඩ වෙන්න ඕනේ රැවටෙන්න තමයි මාර්ගඵල ලබලද නැද්ද කියලා. එහෙමයි තියෙන්නේ පින්වත්නි. හරි ආශ්චර්යයි. එතකොට ඊළඟ සුගත ගුණය බුදුරජාණන් වහන්සේ රාගයෙන් දේශයෙන් මෝහෙන් නිදහස් වුණු සුන්දර වූ ඒ උතුම් භූමියට පැමිණියා. සුගතයි කියන අවබෝධි පැහැදීම එයාගේ හිතේ ඇති වෙනවා නම් සන්න සද්ධා ඉන්ද්‍රිය. බුදුරජාණන් වහන්සේ මේ සියලු ලෝක අවබෝධ කරලා ඉන්නේ කියලා එයාට ඒ දහම් ඒ කරුණ විමසද්දී ධර්මානුකූලව උටි වැටහීමත් ඒ විශ්වාසිත පැහැදීමත් ඇති වෙනවා නම් ඒ වෙලාවට සද්ධා ඉන්ද්‍රිය. ඊළඟ අනුත්තර බුදුරජාණන් වහන්සේ අහෝ ඒකාන්තයෙන්ම මේක ඇත්තටම මුලින් ඇති වෙන අපි සද්ධාවෙන් විමසනවා. ඇත්තට ඊට පස්සේ මොකද වෙන්නේ? ඇත්තටම වෙන්න ඕන දේ තමයි බණපද අහනකොට උට මේ ගුණය තමන්ටම નિરાයාසයෙන් සිහි වෙන්න ඕන. ඒකාන්තයෙන් භාගතුන් වහන්සේ පුරුෂයන් দমনය කරන්නේ ඒකාන්තයෙන් අනුත්තරයි. ඒකාන්තයෙන් භාගතුන් වහන්සේ බණපද අහද්දිම හිතෙන්න ඕන සම්මා සම්බුද්දයි. මේක નિરાයාසයෙන් උපදින ඉන්ද්‍රියක් කියලා කියන්නේ ඒකනේ. දැන් බලන්න ඇස නම් වූ ඉන්ද්‍රිය ස්වභාවය බලන්න.
යම් දෙයක් දිහා බලන්න ඕන සැනින් බලන්න පුළුවන් නේ පින්වත්. ඉන්ද්‍රිය ඊළඟ ස්වභාවය එක තමයි මේ ශ්‍රද්ධාව කියන එක ඕන වෙලාවක හිත ජනිත කරන්න පුළුවන්කම තියෙනවා. ඕන වෙලාවක ජනිත කරන්න පුළුවන්කම තියෙනවා. අරහත් සිහිකල ඕන වෙලාවක ශ්‍රද්ධාව ඇති කරන්න පුළුවන්කම තියෙනවා. සම්මා සම්බුද්ධත් සිහිකල ඕන වෙලාවක දැන් සාමාන්‍ය කෙනෙකුට ඇති වෙන්නේ එහෙම නෙමෙයිනේ පින්වත්. කොහොමද ඇති වෙන්නේ? බණපද ඔන්න අහගෙන ඉන්නවා ඔන්න පොඩි වෙලාවට ඌන් ඇති වෙනවා. ඇති වෙලා ඇතුණාට වඩා වේගෙන් ඌන් නැති වෙලා යනවා. ආයෙත් සති ගානකට ආයෙ ඇති වෙන්නේ නැහැ. අන්න ඒ වගේ සද්ධාවත් තමයි බොහෝ අයට තියෙන්නේ. මේ ඉන්ද්‍රියක් විතර හැදුනහම මෙහෙම නෙමෙයි. ඇස ඕන වෙලාවක ඕන දෙයක් දිහා බලන්න පාවිච්චි කරන්න පුළුවන් යම්සේද සද්ධා කියන ඉන්ද්‍රියත් අන්න ඒ වගේ වෙන්න ඕන පින්වත්නි. ඊළඟට තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ සත්තා දේව මනුස්සානම් දෙවියන්ටත් මිනිසුන්ටත් ඒකාන්තයෙන් ශාස්ත්‍රුන් වහන්සේ වනසේක කියන වැටහීම ඔහුට ඇති වෙන්න ඕන. ඇති වෙලා පහන් සිතක් උපදින්න ඕන. ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ යුතු සියල්ල අවබෝධ කරලා ඉන්නේ. ප්‍රහාණය කළ යුතු සියල්ල ප්‍රහාණය කරලා ඉන්නේ. සාක්ෂාත් කළ යුතු සියල්ල සාක්ෂාත් කරලා ඉන්නේ. ප්‍රගුණ කළ යුතු සියල්ල ප්‍රගුණ කරලා ඉන්නේ කියන වැටහීමත් පහන් සිතත් උට උපදිනවා නම් සද්ධා ඉන්ද්‍රියක්. අනේ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් මේ සියලු බුදුගුණ දරා ගන්න තරම් වාග්යවන්තයි කියලා ඔබට මේ වැටහීම තියෙනවා නම් මේ සියලු බුදුගුණ භාගතුන් වහන්සේට දරාගත්තු කෙනෙක් ඊතරම් වාග්යවන්ත උදාර චරිතයක් කියලා ඔබටම වැටහීමක් ඇති වෙලා විශ්වාසයක් පහන් සිතක් ඇති වෙනවා නම් සද්ධා ඉන්ද්‍රිය. මොන සද්ධා ඉන්ද්‍රිය. දැන් බලන්න එහෙම එකක් තමයි දීද බලන්න. එහෙම ඉන්ද්‍රියක් හිතේ ඇති වෙන ඉන්ද්‍රියක්. ඒ ඉන්ද්‍රියට පුළුවන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ගලවන්න. මෙහෙම ඉන්ද්‍රියක් හදාගත්තොත් හිත ඇතුලේ මේ විදියට සද්ධා ඉන්ද්‍රිය වැඩුණොත් සතර පායන සංයෝජන ගැලවිලා යනවා. මේ විදියට සද්ධා ඉන්ද්‍රිය වැඩෙන්න ඕන. කොහොමද එහෙනම් මේ විදියට ශ්‍රද්ධාව නැමැති ඉන්ද්‍රිය වැඩුණොත් සතර පායන කෙලෙස් සම්පූර්ණව ගැලවිලා යන පටන් ගන්නවා. ආශ්චර්ය නැද්ද පින්වත්නි? ඉතින් ඒකයි භාගතුන දේශනා කළේ සද්ධා ඉන්ද්‍රිය පුරුදු කරන්න කියලා. සද්ධා ඉන්ද්‍රිය පුරුදු කරන්න කියලා ඒ නිසා තමයි. මේ විදිහට සද්ධා වැඩෙන්න ඕන හැබැයි. භාගතුන් වහන්සේ කියන මේ විදිහට පහදින්න ඕන. මෙහිම පැහැදුනොත් තමයි සතර පාඩන කෙලෙස් දුරු වෙන්නේ. පින්වත් ඊළඟට බුදුරජාණන් දේශනා කළ කතමංච භික්ඛවේ විරීන්ද්‍රිය. කතමංච භික්ඛවේ විරීන්ද්‍රිය. ඉද භික්ඛවේ අරිය ශාවකෝ ආරද්ධ විරියෝ විහෙරති. අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය. ථාමවා දල්ල පරක්කමෝ අනික්කිත් දුරු කුසලේසු ධම්මේසු. අන්නහුට අකුසල් ප්‍රහිතේ හටගන්න අකුසල් කයේ වචනේ උපදින අකුසල් ප්‍රහාණය කරන්න යම් යාට තියෙනවනම් හිතේ පෙළඹවීමක්. ඒකට කියනවා වීරිය කියලා. ථාමවා දල්ල පරක්කම. හරි පුදුමයි ඒක. ඒක පුදුමාකාර වීරියක් එතකොට ඒක. ඒක පුදුම වීරියක් එතකොට ඒක වෙන්න ඕන. දැඩි වීරියක්, දැඩි පරාක්‍රමයක් තියෙනවා. හටගන්න කයින්, වචනින්, මනසින් හටගන්න අකුසලේ දුරු කරන්න දැඩි උත්සාහයක් උපදින්න ඕන. උපදිනව නම් අන්නේ ස්වභාවය කොහොමද? වීරියක්. ඒක විස්තර කරනවා තව කොහොමද? සෝ අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. මෙන්න මේක විශ්මිත කාරණාවක් පින්වත්නි. කියන්නේ නූපන් අකුසල් හිතේ ඇති වෙනවට අකමැත්තට අපි පිළිබඳ ඡන්දයක් තියෙන්න ඕනේ. චන්දං ජනේති. කැමැත්තක් උපදවන්න කියනවා. අපි දැන් මේ වෙලාවේ හිතේ තරහක් නැහැ කියලා. ඒතර එයා හැමතිස්සෙම කැමති හිත තරහ නැති සිතින් ඉන්න. එයා හැමතිස්සෙම කැමැත්තෙන් ඉන්නවා.
ඒතර ඒ ගැන තමයි හැමතිස්සෙම අවධානයෙන් ඉන්නේ. මොකද්ද? තරහ නැති සිතකින් ඉන්න හැමතිස්සෙම කැමැත්තක් උපදවනවා. චන්දං ජනේති. වායමති. ඒකට හැමතිස්සෙම වීරියක් කරනවා. හිතේ තරහ උපදින්න නැති වෙන්න. වායමති. ඊළඟට කොහොමද? විරියං ආරබති. වීරි ආරබනවා හැමතිස්සෙම. තරහ ඇති වෙන්න දෙන්නේ නැතු වෙන විදිහට ඉන්න. චිත්තම් පග්ගන්නාති පදහති. හරි පුදුමයි පින්වත්නි. දැන් උදේ නැගිට්ටා. අදිෂ්ඨාන කරගත්තා. දැන් හැමතිස්සෙම තරහ ගැන තමයි අවධානයෙන් ඉන්නේ. තරහක් උපදින්න දෙන්නේ නැහැ. තරහක් උපදින්න දෙන්නේ නැහැ. අන්නේ කරන කැපකිරීමට කියනවා නූපන් අකුසල් නූපද වීම පිණිස කරන වීරිය කියලා. එහෙම වීරියක් ඇති වෙලා තියෙනවද බලන්න. ඒකයිති වීරිය ඉන්ද්‍රියට පින්වත්නි. යම් තාක් අකුසල් නැද්ද? ඒ අකුසල් හිතේ ඇති වෙන්න නොදී තියාගන්න හරි ආසයි. ඒකට හැමතිස්සෙම උත්සාහය දෙනවා යා. කොච්චර එතකොට කල්පනාවක් පවත්වන්න ඕනද නේද පින්වත්නි? අන්න විරිය ඉන්ද්‍රියේ ස්වභාවය. දැන් බලන්න Tamante ඉන්ද්‍රියක් විදිහට වීරිය පිහිටලා තියෙද බලන්න. වචන උනත් උකට පාවිච්චි කරන හරිය පරිස්සමින් එතකොට. කය උනත් හසුරවන්නේ හරි පරිස්සමින්. සිතවිලි උනත් හිතේ උපදින්න දෙන්නේ හරිය පරිස්සමින් එතකොට. ඇයි අකුසලයක් උපදී නූපදීවා කියන කැමැත්තක් තියෙනවා උට. විරිය ඉන්ද්‍රිය. මේක කරලා තියෙද බලන්න ඔයගොල්ලන්ගේ ජීවිතවල. මේ කිසි දෙයක් නොකරනේ අප්පා මේ ඩෙඟා නටන්නේ. ඒ කිසි දෙයක් නොකර නේද මේ භාග්‍යතුන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියන දෘෂ්ටියට රැවටිලා යන්නේ. එහෙම කැපකිරීමක් කරලාද මේ? එහෙම කැපකිරීමක් නොකර නේද ඔය රහතුන් කියා ගන්න හොරුගාවට දුවලා යන්නේ. මාර්ගඵල ලබා ගත්තා කියන හොරුගාවට දුවලා යන්නේ ඔහොම කැපකිරීමක් කරලාද? කියන්නේ මේ වගේ උදාාර ගුණ සම්පත්තියකවත් හිත පිහිටවන්න තමන් කටයුතු කරපු නැති මනසකින් කොහොමද ওই විකාර දේවල් හොයාගෙන යන්නේ? ඊළඟ දේශනා කරනකොට උප්පන් අපිට පාපිය කුසලයක් ඉපදුනා කියලා ඕන ඊට පස්සේ කරන දේ මොකද්ද? උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය චන්දම් වයි ජනේති. හදිසියෙන් අකුසලයක් ඉපදුනාද ඉපදුණු සැනින් දුරු කරන්න කැමැත්තක් ඇති කරවන. අපි මොකද කරන්නේ? ඉපදිච්ච එකේ ජීවත් වෙන අයනේ අපි සාමාන්‍ය. නමුත් විරිය ඉන්ද්‍රියක් විතර වැඩනකොට මොකද වෙන්නේ? ඉපදිච්ච අකුසලේ ප්‍රහාණය කරන්න හැමතිස්සෙම කැමැත්තක්. හැමතිස්සෙම උත්සාහය. උපදින්නේ යමද්ද? දුරු කරනවා. උපදින්නේ යමද්ද? දුරු කරනවා. උපදින්නේ යමද්ද? දුරු කර කර ඉන්නවා. අන්න වීරිය ඉන්ද්‍රියක්. වීරිය ඉන්ද්‍රියක්. ඊළඟට දේශනා කරන කුමක්ද? බුදුරජාණන් දේශනා කරනවා අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදාති. නූපන් කුසල් තියෙනවා. අපි දැන් ඔය ශ්‍රද්ධාව ඔය කියන විදිහට ඉපදිලා නැහැ තාම. අන්න ඒක උපදවන්න අර කිව්ව ක්‍රමවේදය අනුගමනය කරනවා. ඒකත් එතකොට වීරියක්. වීරිය කියන එක සමහරට මේ කියන විදිහට තාම වැඩිලා නැහැ ඉන්ද්‍රියක් විදිහට. ඒක දියුණු කරගන්න ඕ වීරිය කරනවා. වීරිය එතකොට අන්න ඔහු පුරුදු කළ දෙන කොහොමද? නූපන් කුසලයක් උපදවන්න ගත්තු වෑයමක්. සමහරට තාම සීලවන්ත වෙලා නැහැ. සීලවන්ත වෙන ඔයා. නූපන් කුසලයක් උපද්දනවා. සමහරට තාම එයාට බණහන් හිතිලා නැහැ. බණහන් පටන් ගන්නවා. නූපන් කුසලයක් උපද්දනවා. ධර්මයේ කියවන එච්චර කම්මැලි. ධර්මයේ කියවන්න පුරුදු වෙනවා. නූපන් කුසලයක් උපද්දනවා. කල්යාණ මිත්‍රය ඇසුරු කරන්න එච්චර කැමති නැහැ. කල්යාණ මිත්‍රය ටික ටික ඇසුරු කරන්න යොමු වෙනවා. නූපන් කුසලයක් උපද්දනවා. දන් දෙන්න පින් කරන්න කැමති නැහැ. ඒව කරන්න පෙළඹෙනවා. නූපන් කුසලයක් උපද්දවීමක් කරලා තියෙන පින්වත්නි අපි. ඒතර මේ ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ කොහොමද? එක්ක නූපන් කුසලයක් උපද්දලා එක්ක උපන් කුසලයක් වර්ධනය කරලා. කොච්චර ආශ්චර්යයක්ද? එක්ක උපන් කුසල අකු ප්‍රහාණය කර කර ඉන්න දැන්. එහෙම නැත්නම් නූපන් කුසල නූපද වීම පිණිස හොඳ සිහියෙන් ඉන්නවා සමහර විට. සතර සම්‍යක්පදාන වීරියෙන් වැඩෙනවා පින්වත්නි. ධර්ම ශ්‍රවණයක් තුළ. ධර්ම ශ්‍රවණී ආශ්චර්යය. ඊළඟ බුදුරජාණන් දේශනා කළා එතකොට කුමද්ද?
ඊළඟට තමයි කියනවා කොහොමද? uppannānaṁ කුසලානං ධම්මානං තිතියා. උපන් කුසල් තියෙනවා. උපන් කුසල්. ඒ උපන් කුසලය ඒ විදිහට තියාගන්න මහන්සියක් ගන්නවා. තියාගන්න මහන්සියක් ගන්නවා. උපන් කුසල් තියාගන්න මහන්සියක් ගන්නවා. එහෙම නැත්නම් තිතියා ඊළඟ කාරණේ වැදගත්ම කාරණේ අසම්මෝසාය. ඔන්න ඊළඟ ප්‍රශ්නේ වෙනවා. ඔන්න බණ පොඩ්ඩක් අහනකොට සද්ධාව ඇති වෙනවා. සද්ධාව ඇතුන සමහර හැවටෙනවා. එහෙනම් මං දැන් සෝතාපන්නයි මං හරි. මං එහෙනම් රහත් මං හරි. එහෙනම් මේ උපන් කුසල් වඩා වර්ධනය කරන්න මහන්සි ගන්න කියන්නේ පින්වත්නි. ඒ රැවටිච්ච අපි තුන් කෙනෙක් රැවටුණා කියලා. તો රැවටිච්ච කෙනා වුණත් ආයෙ මේ කුසල් වඩන්න ඕන. වඩත් තමයි තේරෙන්නේ අප්පච්චි මට සද්ධාව ඇත්තටම තිබිලා නෑනේ දැන්නේ තියෙන්නේ. කියලා තමන්ට දැනෙන්න පටන් ගන්නෙ කාලයක් යනකොට. ඇත්තට මට ඉස්සර තිබිලා තියෙන යෝනිසෝ මනසිකාරය නෙවෙයිනේ. යෝනිසෝ මනසිකාරය වගේ එකක් නේ තිබිලා තියෙන්නේ කියලා තේරෙන යෝනිසෝ මනසිකාරය ඇති වෙච්ච දවසට. ඇත්තට මට තිබිලා තියෙන සිහිය නෙමෙයිනේ. සිහිය වගේ එකක් නේ තිබිලා තියෙන්නේ. සමාධිය නෙමෙයිනේ ඇත්තටම තිබිලා දැන්නේ සමාධිය තියෙන්නේ කියලා ඕන මුලා නොවෙන්න නම් කොහොමද කරන්න ඕන අර තියෙන කුසල් තව තව වර්ධනය කරන්න කියන එකට තමයි පින්වත්නි. තියෙන කුසල් තව තව වර්ධනය කරන්න. සමහර අය හිතන පොඩ්ඩක් සමාධි පොඩ්ඩක් කාලයක් පිරිසකින් වෙන් වෙලා හුදකලා වෙලා එනකොට කාමයෙන් පොඩි විතරාගී බවක් දැනෙනවා. හිතන අප්පච්චි මං එහෙනම් මේ කාමයේ මගේ රාගය දුරු වෙලක් දන්නේ නැහැ. ඒ නිසා මේ හරි පරිස්සම් වෙන්න ඕන. ඉපදුණු කුසලයෙන් රැවටෙන ස්වභාවයක් ඔබේ නෙමෙයි තියෙන්නේ මේ හිතේ තියෙන. ඒක සර්වඥයන් වහන්සේ සර්වඥයෙන් දැකලා දේශනා කරන්නේ මොකද්ද මේ? ඒ නිසා මේ උපන් කුසලයෙන් රැවටෙන්න නොවීම දොදීම පිණිස කුමද්ද කරන්නේ? අසම්මෝසාය. බීයෝ භාවය. තව තව ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව දියුණු වීම පිණිස තව තව උත්සාහම කරන්න කියනවා. තියෙන කුසලේ වර්ධනය කරගන්න. වේපුල්ලාය විපුල බවට පත් කරගන්න. භාවනාය පාරිපූර්ණියා වැඩිමින් පරිපූර්ණත්වයට පත් කර ගැනීම පිණිස චන්දං ඥානෙත් කැමැත්තක් ඇති කරගන්න කියනවා. මෙන්න මේ කියන හතරාකාර වීරිය ඔබේ හිතේ ඇත්තටම තියෙනව නම් ඒකට කියනවා කොහොමද? විරිය ඉන්ද්‍රිය කියලා. ඒකට මොකද කියන්නේ? විරිය ඉන්ද්‍රිය. දැන් බලන්න චුට්ටක් කල්පනා කරලා වීරිය ඉන්ද්‍රියක් විදිහට තියද කියලා බලන්න. ඒ නැත්තම් තේරුම් ගන්න. ඉතින් එහෙම නැති මම නේද මේ මෝඩකම් වලට රැවටි හතර වටේ මම මේ රිංග ඉන්නේ කියලා බලන්න. තේරුණා නේද පින්වත්? එහෙමත් හිතක් එතකොට දෙයක් දිනු වෙච්ච නැති හිතින් තමයි අරකයි මේකයි කියලා මේ ඔක්කොටම ඇඟිලි ගහ ඉන්නේ. Tamanට කරන්න තියෙන දේ තම තියෙනවා මේ. හිතේ අකුසල් හට ගන්නවා. කයින් වචනින් අසංවරය වෙනවා. ඒ අසංවරකම් කොච්චර හදා ගන්න තියෙනවද පින්වත්? ඔය අසංවර බොරු කියනව නම් බොරුව කවදා හරි දවසක දුරු වෙලාමනේ අනිත් දේවල් හදන්න බලවන්කම තියෙන්නේ. කේලම් කියනන් ඉන්නේ. එහෙනම් කේලම් කියන්නේ කොච්චර නතර කරගන්න ඕනද? හිස් වචන කියනන් ඉන්නේ. හිස් වචන කියන්නේ කොච්චර එහෙනම් දුරු වෙන්න ඕනද ජීවිතේ? පරුස වචන කියනන් ඉන්නේ. පරුස වචන කියන්නේ කොච්චර දුරු වෙන්න ඕනද? බලන්න මේ ටික දුරු වෙලාද කියලා. මේ දුරු වෙන වීරිය තමන්ගේ ජීවිතේ ඉපදලා බලන්න තියෙන්නේ. ඉතින් එහෙමත් නැත්නම් මහා ලොකු ගුණධර්ම ගැන කතා කරලා වැඩක් නැහැ. නොතේරෙන දේවල් පස්සේ දුවදුවා ඉඳලා වැඩක් නැහැ. යන්නේ පම්මලු අරගෙන අභිධර්මය අහන්න කට්ටිය. මේ තාම සද්ධා හැදිලා නැහැ. තාම මේ බුදු අරහත්ත්වයේ සම්මා සම්බුද්ධත් සිහි කරගන්න බෑ. සමහර උපාසකවරුත් ඉන්නවා. සමහර උපාසකවරු කියා ගන්න. උපාසකවරු නෙමෙයි. උපාසකවරු කියා ගන්න, උපාසිකාවන් කියා ගන්න, භික්ෂූන් කියා ගන්න අය ඉන්නවා. මේ කියන කිසි දෙයක් දිනු වෙලා නැතුව. ඉස්සෙල්ල මෙතෙන්ට එන්න පින්වත්නි. මෙතෙන්ට ඇවිල්ලා අනිත් දේවල් බලන්න. මෙතෙන්ට ආපුගෙන අනිත් දේවල් පස්සේ දුවනවා කියලා වෙන්නේ නැහැ කවදාවත්. ඕන දැන් එහෙනම් වීරිය ඉන්ද්‍රිය කොහොමද තේරුම් ගන්නව? ඒකේ භාගතුන් දේශනා කළේ විරිය ඉන්ද්‍රිය කොහේ දැක්ක යුතුද කියලා ප්‍රශ්නයක් ඇහුවේ ඒකයි. කොහෙද? සතර සම්‍යක් ප්‍රදාන වීරියෙන් කරන මේ කරුණු හතරට
කරන්න හිත සකස් වෙලාද තියෙන්නේ. එහෙනම් විරිය ඉන්ද්‍රිය හරියි. මේ කියන අරහත්ත්වයේ සම්මා සම්බුද්ධත්ව විද්‍යාචරණ සම්පන්න සුගත කියන මේ නවාරහාදී බුදුගුණ තේරුම් අරගෙන ඒ ගැන ශ්‍රද්ධාවක් පැහැදීමක් හිතේ ඇති වෙලා තියෙන අන්න එන සද්ධා ඉන්ද්‍රිය. එහෙමයි තේරුම් ගන්න තියෙන්නේ. මොන බලන්න ඊළඟ කාරණේ. කතමංච බිග්ගවේ සතින්ද්‍රියං. ඉද බික්කවේ අරිය ශාවකෝ සතිමා හෝති. බුදුරජාණන් දේශනා කළා සති නේපක්කේන සමන්නාගතෝ චිරකතම්පි චිර බහසිතම්පි සරිතා අනුස්සරිතා. කොහොමද විස්තර කරන්නේ බුදුරජාණන් වහන්සේ? මේ සද්ධායින් සිහිය කියන එක විස්තර කරලා දේශනා කරනවා උතුම් සිහිය තියනවා කියලා. ඒ කියන්නේ ඒ වෙලාවට තමන් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් යම් දෙයක් ඇසුරු කරනවද? ඊ ඇසුරු කරන දේත් එක්කම එයාගේ ජීවිතය තුළ තියෙන්න ඕන එකක් මොකද්ද? සිහිය කියන එක. ඒක කියන්නේ උතුම් සිහියෙන් යුක්තයි අවස්ථාවෝචිත නුවණින් යුක්තයි. ඒතර මේ වෙලාවට සිහිය තියෙනවා නම් තමයි පින්වත්නි නුවණ කියන එක පිහිටන්නේ. ඒතර පින්වත්නි බොහෝ කලකට පෙර කළ දේ සිහි කිරීමේ හැකියාව ලැබෙනවා කියනවා. එතකොට ඔගෙන කියද්දි කියනවා එහිම හිතක් තියෙන කෙනාට කය පිළිබඳ කායානුපස්සනාවෙන් එතකොට ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා උට. බලන්න මේ සති ඉන්ද්‍රියේ තියෙන ආශ්චර්යය. උතුම් සිහිය තියෙනවා ඒ ස්ථානට අනුව ඇසුරු කරද්දි කටයුතු කරද්දි නුවණ පිහිටලා තියෙනවා. හරි පුදුමයි. එතකොට කියනවා චිරකතම්පි ඉද බික්කවේ අරිය ශාවකෝ බොස්සග්ග රාමණං සතිමා හෝති පරමේන සති නීපක්කේන සමන්නා චිරකතම්පි චිර භාසිතම්පි සරිතා අනුස්සරිතා. සෝ කායේ කායානුපස්සී විහෙරති. මෙතන පින්වත් මෙන්න මේක වෙන්න ඕන. කොහොමද? අපි තුන් දැන් හෝ කායානුපස්සන භාවනා 14ක් තියෙනවනේ. ඕ අපි හිතමු දැන් ඔන්න ඔහුගේ මානසික අවධානය ඕ ආනාපාන සතියට තියාගෙන ඉන්නවා. ඒතර ඒ තුල නිරත කරගෙන තියාගෙන සිටීමේ හැකියාවක් ඔහුට තියෙන්න ඕන සති ඉන්ද්‍රිය වැඩිලකොට. ඒ කායානුපස්සනාව ඒ කියන භාවනා ඒ කියන ක්‍රමයට සිහි කර කර තියාගැනීමේ හැකියාවක් දියුණු වෙලා තියෙනවා කියලා කියන්නේ ඔහුගේ සිහිය ඉන්ද්‍රියක් විදිහට පිහිටලා තියෙන්නේ. සිහිය ඉන්ද්‍රියක් විදිහට පිහිටලා තියෙන්නේ. ඒත් බලන්න දැන් සිහිය තමන්ගේ ඉන්ද්‍රියක් විදිහට වැඩිලාද කියලා. නැත්තම් ඉතින් ආයෙ දියුණු වෙන්නේ කොහොමද? ඒක නැවත ඒකනේ භාගතුන දේශනා කළේ දැන් මේ කියන තැනට කොහොමද එන්නේ කියලා ශ්‍රාවකේ. ඒ කියන්නේ අතීතයේ දේවල් සිහි කිරීමේ හැකියාව ලැබෙනකන් ඒ තැනදී කතා බස් කරද්දී එතකොට නුවණ පාවිච්චි කළ වාසය කිරීමේ හැකියාව ලැබෙන්නේ මේ කියන අරමුණු ඔස්සේ කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. වල්ලොස්සි තමන්ගේ මානසික හැකියාව ඒ කියන තැන් වලට මානසික හැකියාව පැවැත්ීමේ හැකියාව ඩිංග පුරුදු කර කාලයක් ඉන්නකොට මොකද වෙන්නේ? ඒ තැන් වල අපි ආනාපාන සතිය නම් එතන අසුබේ නම් ඒක සිහි කිරීම තුල. ඒකේ ඒ වාසය කිරීමේ හැකියාවක්. අපි කියන්නේ ඒකනේ දැන් මේ යම් යානි කතා, වත්තු කතා, අනුචිතා, ಪರಿචිතා, සුසමාරද්දා කියලා වචන ටිකක් පාවිච්චි කරන්නේ. ඉතින් අපි වාහනයකට නැග්ගම වාහනේ ඉන්නේ යම්සේද සිහිය කියන කාරණේට ආවට පස්සේ ඒ තුල ඉන්න පුළුවන් හැකියාව තියෙනවා. සති ඉන්ද්‍රියක් කියලා කියන්නේ ඒකයි පින්වත්නි. සතිය එතකොට එයාගේ ඉන්ද්‍රියක් විදියට දියුණු වෙලා තියෙන්නේ. බලන්න මේ මට්ටමට හිත ගේන්න ඕන. ඉන්ද්‍රිය කියලා කියන්නේ ඒකයි. දැන් බලන්න මේ කියන ඉන්ද්‍රියන් කෙනෙක් සමව මේ ඔක්කොම සමහර අය ඉන්න අපේ සාමාන්‍ය අද්වෝගී ස්වභාවයක් තමයි බොහෝ දෙනෙක් මේ දේවල් දිනු කරන්න ගියාම එක පැත්තකට සමාධියක් වඩන්න ගත්තොත් එimhe ඔක්කොම අතහැරලා දාලා ඒක විතරයි. සමහර අය ඉන්න සද්ධාව දිනු කරන්න ගියාම ඒ පැත්ත විතරයි ඊට පස්සේ යා කරන්නේ. අනිත් මොකුත් නැහැ. සමහර අය ඉන්න වීරිය එච්චරයි. මේවා
තමන්ගේ ජීවිතේ ඔක්කොම එකතු කරගෙන කෙරෙන්නේ. ඒක තමයි අද යුගයේ ඉතින් ගොඩාක් මේ මාර්ගඵල අවබෝධයේ ගොඩාක් දුර තියෙන්නේ ඒක ළඟ නැතුව. මොකද මේව තේරුම් ගැනීමකුත් නැහැ. මේ හැමදේම පෝෂණය වෙන විදියට මේ කරුණු පහම පෝෂණය වෙන විදියට ආහාර සපයන්නේත් නැහැ. දැන් බලන්න සද්ධා ඉන්ද්‍රිය පෝෂණය වෙන එක ක්‍රමයකට. විරිය ඉන්ද්‍රිය පෝෂණය වෙන තවත් ක්‍රමයකට. මේ සති ඉන්ද්‍රිය පෝෂණය වෙන්නේ අපේ හිත ඇතුළේ තවත් ක්‍රමයකට. ඒතර මේ හැම එකටම ආහාර සපයන්න ඕන. ඒ හැම එකටම මේ දේශනාව තියෙන විදියටම ආහාර සපයනවා නම් ටික ටික අපිට බය වෙන දෙයක් නෑ. අපි කුමක් නිසාද? අප හිත නිකලෙස් කරවන සසර දුකින් ඈතර කරවන මාර්ගي වැඩෙන අපි ප්‍රතිපදාවේ අපි ඉන්නවා. වැඩලි ඉවර වෙන දවස් අපිට කියන්න බෑ පින්වත්නි. ඒ කියන්න බෑ. මාර්ගය ගැන අපිට ශ්‍රද්ධාව තියෙන්න ඕන. ඒක තමයි අපේ උතුම් ශ්‍රද්ධාව බවට පත් වෙන්නේ. ඊළඟ දේශනා කළ බුදුරජාණන් වහන්සේ කතමංච භික්කවේ සමාධින්ද්‍රිය. ඉද භික්කවේ අරිය ශාවක වස්සග්ග රම්මණං කරිත්වා ලබති සමාධි. නිවනට ඇලුණු හිතින් ඉන්නකොට දැන් නිවනට ඇලුණු හිතින් ඉන්න කෙනෙක් නම් මොකද්ද වෙන්න ඕන? එක්ක බොජ්ජංග ධර්ම වැඩෙන්න ඕන. එක්ක මේ කියන ඉන්ද්‍රිය ධර්ම ඩිංග තුල හිත පිහිටවන්න ඕන. එහෙම වෙන්න ඕනනේ. එහෙම කෙනෙක්ගේ හිතේ කාලයක් යනකොට මොකද වෙන්නේ? හිතේ යම් එකඟ බවක් ඇති වෙන පටන් ගන්නවා. එකඟ බවක් උපදිනවා. අන්නේ ස්වභාවයට තමයි කියන්නේ මොකද්ද? ලබති චිත්තස්ස ඒකග්ගතං. යම් කිසි කෙනෙක් නිවනට ඇලුණු සිතින් සමාධිමත් බවක් ඇති කරගන්නව නම් හිතේ එකඟ බවක් ඇති කරගන්නව නම් සෝ විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේ ධම්මි සවිතක්කං සවිචාරං විවේකජං පීසුකං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් හිත වෙන් කරලා විතක්ක ਵਿਚාර සහිත. ඒ කියන්නේ කුසල සිතුවිල්ලක් හිතා ඉන්න ඕනේ. ඒකත් එක්ක විවේකයෙන් හටගත්තු ප්‍රීතියයි සැපයයි ඇති මානසිකත්වයක් ගොඩ නැගින්න ඕන. ඒතර මොනවද තියෙන්න ඕන? නැති වෙන්න ඕන. කාමයන් හිතේ කැරකෙන්න බෑ. අකුසලයන් හිතේ කැරකෙන්න බෑ. ඊළඟ මොකද වෙන්න ඕන? මෛත්‍රිය හරි බුදු ගුණ හරි අනිත්‍ය හරි මානසිකාරය වැඩ කරන්න ඕන. ඒකත් එක්ක හිතේ විවේකයක් තියෙන්නේ. මොකද අකුසල් නැති නිසා කාමයේ නැති සිතට කියනවා විවේකී යුතු හිතක් කියලා. එතකොට එහෙම හිතේ හටගන්නේ ප්‍රීතියක්. අපි බොජ්ජං කතා කරද්දී කතා කළේ ප්‍රීතියක්. ඒතර ප්‍රීතිය සුඛය මෙන්න මේ කියන දේවල් ටික තියෙනවා නම් අන්න සමාධි ඉන්ද්‍රියක්. දැන් මේ සමාධි ඉන්ද්‍රියක් බවට මෙච්චර හදන්න ඕන නම් ඒ කියන්නේ භාගතුන් වහන්සේ සර්වඥ නැතින් දැකලා තියෙන මෙච්චර ගොඩ නැගින් නැති හිතක් තුල මේ විදියට දියුමි සමාධියක් ගොඩ නැගිච්ච නැති හිතක් තුල එහෙනම් ලේසි නෑ චතුරාර්ය සත්‍ය පිරිසිදු දකින්නවා කියන එක. තේරුණා නේද? ඒ කියන්නේ පිරිසිදු දකින්නවා කියලා කියන්නේ කොහොමද? අරහත්ත්වයටපත් වෙන්නේ. දැන් රහතන් වහන්සේට යන චතුරාර්ය සත්‍ය පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් තියෙනවානේ. ඒතකොට පරිපූර්ණ අවබෝධයට එන්නේ නැහැ. එතෙන්ට එන්නේ නැහැ. දෙන්න හිත පරිපූර්ණ අවබෝධයට ඉන්න පින්වත්නි කොච්චර එතකොට හිතක් දියුණු වෙන්න ඕනද අම්මෝ. ආශ්චර්යයි බුදුරජාණන් වහන්සේ නම් පින්වත්නි ආශ්චර්යයි. මෙච්චර දේවල් දකින්නවනේ මෙච්චර හිත මේ මට්ටමට ගන්න ඕන කියලා. නිකම් මේ ලෝකයා සනසන්න අයියෝ අමනාප වෙයි අනේ මේ කට්ටිය තිරුවන් සරණින් බැහැර වෙයි කියලා එහෙම නෑ පින්වත්නි. බුදුරජාණන් වහන්සේක විය යුතු විදියටම සම්පූර්ණ දේශනා කරනවා. දැන් අපි නම් සමහරලාට මොකක් හරි කෙනෙක් අමනාප වෙයි අරකයි මේකයි කියවන් උඩින් පල්ලෙන්නේ මේ දේවල් ටික කියලා දාන්නේ සමහර විට. බුදුරජාණන් වහන්සේ එහෙම නෑ. නිවන් මඟ වැඩෙන විදියයි දේශනා කරන්නේ. ඒකට නිසාස්ත්‍රුන් වහන්සේ සසරේ පෙරම් පුරාගෙන මේ මනුස්ස ලෝකෙට ආවේ. ආය වෙන සෙල්ලම් වලට නෙවෙයිනේ. ඒ නිසා වෙන අපබ්‍රංශ නැහැ. ඒක කිව යුත්තේ උපරිමෙන්ම. මොකද ඒකට අහන්න කැමති පිරිසකුත් හිටියනේ පින්වත්නි කාලේ. දැන් අද නම් අසමහරයි ඉන්න අසුබ ගැන කියද්දි මූණ නරක් කරගෙන ආයෙ ඉන්නෙත් නැහැ තමයි බණ අහන්න. කාම ගැන කියනකොට ආයෙ මට තමයි බැන්නේ කියලා මට ආයෙ අහන්න ඉන්නෙත් නැහැ. එහෙමනේ අද ඉතින් අර තියෙන්නේ එහෙම බණ හිල්ලක් නේ තියෙන ගොඩක් අය.
ඒත් මාත් එක්ක මට මතකයි මහත්තයෙක් හිටිය පිටරට. ඒ මහත්තයා කියනවා අම්මෝ සාංශ මට නම් මේ අසුබ ගැන නම් හිතන්නවත් බෑ මගේ හිතින්. බුදු ගුණ නම් පුළුවන් කිව්වා. කවන්නේ නැති බුදු ගුණ හිත හිතා ඉන්න. නමුත් මේ ඉන්ද්‍රිය ධර්ම පහම වඩන් තියෙන මේ ක්‍රමයට. ඉන්ද්‍රිය ධර්ම පහම වඩන් තියෙන මේ ක්‍රමයට. ඊළඟට දේශනා කළා මේ විදිහට ධානා 4 ගැනම කියන භාගතුන් දේශනා කළා මේ ධානා 4ම දියුණු වෙන්න ඕන කියනවා. ඒ දියුණු වෙච්ච හිතේ තමයි කියන මේක සිද්ධ වෙන්නේ. කතමංච වික්‍රේ පංචමේ පඤ්ඤා ඉන්ද්‍රිය. ඉද වික්‍රේ අරිය ශාවක පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියයි පඤ්ඤාය සමන්නාගතෝ. අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනියා. පින්වත් එතකොට ප්‍රඥාව කියන්නේ හරි බුදුමයි හට ගැනීම නැතිවීම කියන කාරණා දෙක පිරිසිදු වෙන්න ඕන. දැන් ඔබට අපි මහා සලායතන සූත්‍රය දාකලේ පින්වත්නි. හට ගන්නවා කියන්නේ මෙන්න මේකයි. සමාධි භාවනා සූත්‍රය බොහොම ලස්සනට පැහැදිලි කරේ. දැන් මෙතන රූපේ හට ගන්නවා කියලා කියන්නේ මොකද්ද කියලා හරියට නිර්වුල්ව දැනගන්න කියලා කිව්වේ අපි. ඒක මානසික ක්‍රියා සිද්ධි දාමයක් සිද්ධ වෙන්නේ. මේ මානසික සිද්ධාමි තුළ ඕනම මනසක් තුළ සිද්ධ වෙනවා මේක තමයි හට ගැනීම කියලා එයා තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕනේ. මේ සිද්ධාමි වෙනකොට මොකද්ද සිද්ධාමි රූප වේදනා සංඥා සංකාර විඥාන වලට අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. එතකොට සතුටින් පිළි අරගෙන ඒකේ හිත ඇතුලේ බැස වෙන ගන්නකොටම මේ කැමැත්ත උපදිනවා කියනවා. ඒ කැමැත්ත තමයි කියන උතන කියන උපාදානෙ. උපාදානින් භවය ඇති වෙනවා කියනවා. භවයෙන් තමයි කියනවා ආයිපදීම සිද්ධ වෙන්නේ. මොන ඔය සිදුවීම හිත ඇතුලේ සිද්ධ වෙනවා. මෙන්න මේ සිදුවෙන සිද්ධිදාම එයාට දකින්න පුළුවන් නම් අන්න උදය දකින්න කෙනෙක්. හට ගැනීම දකින්න කෙනෙක්. ඒතර මේක ඒ අභිනන්දනේ සතුටින් පිළිගැනීම බැස ගැනීම නැති වෙනකොට මොකද වෙන්නේ? කැමැත්ත නිරුද්ධ වෙලා ගිහිල්ලා උපාදාන නිරුද්ධ වෙලා භවයේ සකස් වීමක් වෙන්නේ ස්වභාවයල් තියෙනවා. අන්නේ සිද්ධාම හිතෙන් දකින්නකොට තමයි වය දකින්නවා කියලා කියන්නේ. මේක මේ හිතත් තුළ සිදුවෙන සිදුවීමක් පින්වත්. බුද්ධ දේශනාවේ හොඳට බලන්න මහා සලායතික සූත්‍රයේ දාපි හොඳට පැහැදිලි කළා ඒක. ඉතින් මෙන්න මේ සිදුවීම ඇතිවීම නැතිවීම දකින්න කියලා කියන්නේ අන්න ඒකට. ඊළඟට විස්තර කරන සෝ ඉදන් දුක්ඛන්ති යථා භූතං පජානාති. ඒකත් එහෙමයි කොහොමද? දැන් මම කිව්ව ඉස්සෙල්ලා පැහැදිලි කරේ දැන් ඔන්න තමන්ගේ ප්‍රියංගෙන් වෙන් වෙනවා. අපි දුකරංග ආරි සත්‍ය එකක් කරන්න පැහැදිලි කරන්න වෙන් වෙනවා. වෙන් වෙනකොට මොකද වෙන්නේ? හිතේ ශෝකයක් දුකක් හට ගන්නවා. හටගත්තන් අන්න යා තේරුම් ගන්න ඕන. මෙන්න දුක ඉපදුනා. ප්‍රියංගෙන් වෙන්වීමේ දුක ඉපදුනා. එයාට ඊතරම් අවබෝධයක් තියෙන්න ඕන. මේ හිනම් දුක ඉපදුනේ කොමක් එක තණ්හාවත් එක්ක. මේ තණ්හාව ඉතුරු නැතුව නිරුද්ධ වුණොත් නේද මේ දුක ඉතුරු නැතුව නිරුද්ධ වෙන්නේ. මේක නිරුද්ධ වෙන්නේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය මේ කිව්ව මේ ප්‍රියංගෙ වෙන්වීමේදී ඒක දුකක් කියලා තේරුම් අරගෙන මේක උපදින තණ්හාවෙන් කියලා තේරුම් අරගෙන මේ තණ්හාව නිරුද්ධ වීමෙන් දුක නිරුද්ධ වෙනවා කියලා තේරුම් ගැනීමම සම්මා දිට්ඨිය. ඒක තේරුම් ගැනීම කොහොමද සම්මා දිට්ඨිය? මේ සම්මා දිට්ඨිය උපදිච්ච කෙනාටම යා වැටහීමක් ඇති වෙනවා කොහොමද? ඒකි හටගත්තු ශෝකය හිතෙන් ගැලවිලා යන විදියට ධර්ම මනසිකාරය දෙන්න හිත දක්ෂ වෙනවා. ඒකට කියන සම්මා සංකල්ප. ඉදන් දුක්ඛන්ති යථා භූතං පජානාති අයං දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධෝති යථා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යථා භූතං පජානාති. එතන මේ විදියට චතුරාර්ය සත්‍ය කියන එක තමන්ගේ ජීවිතය තුළින් පංච උපාදානස්කන්ධය හට ගැනීම නැතිවීම ආයතනයන්ගේ හට ගැනීම නැතිවීම මේ කියන පරියායන්ගෙන් එක පරියායක් හරි මොකක් හරි එකක් මිස්මතු වුණා නම් පින්වත් අනිත් ඒවා වේගින් ඉස්මතු වෙනවා. තමන්ගේ හිත ඇතුලේ සකස් වෙන්න ඕන. ඒ අවබෝධය සකස් වෙන්න ඕන. ඒකට තමයි ඒ අවබෝධය ඇත්තටම සකස් වුණා කියලා කියන්නේ. ප්‍රඥාව ඉන්ද්‍රියක් විදියට සකස් වෙලා කියන එක. ඉන්ද්‍රියක් ඇහැක් වගේ එතකොට. ඇහි ස්වභාවය මොකද්ද? ඕනම වෙලාවක ඕන දෙයක් දිහා බලන්න යොමු කරන්න පුළුවන්. ප්‍රඥා ඇසේ ස්වභාවය එතකොට එහෙම තමයි. තමන්ගේ ජීවිතය හටගන්න ඕනම දෙයකදී ප්‍රඥා ඇස පිහිටවන්න පුළුවන්. පිහිටවලා ඒක දුර වෙනකන් ඔහු හිත පවත්වන්න පුළුවන්. ඒ ඔස්සේ අපි ධම්මවිචේ සම්බොජ්ජං ගැන කතා කළේ.
පින්වත්නි පුදුමයිනේ භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි. ඒතර බුද්ධ දේශනාවල තියෙනවා පින්වත්නි යම් කිසි කෙනෙක් මේ කියන ඉන්ද්‍රිය ධර්ම පහ පරිපූර්ණ කළොත් නිකලස් වෙනවා කියන. තාටියක් අඩුවෙන් වැඩිවොත් අනාගාමී කියනවා. ඊට වඩා මෘදු වුණොත් එහෙම සකදාගාමී කියනවා. ඊටත් වඩා මෘදු වුණොත් එහෙම සෝතාපන්නයි කියනවා. ඊටත් වඩා මෘදු වුණොත් එහෙම ධම්මානුසාරී කියනවා. ඊටත් වඩා මෘදු වුණොත් එහෙම සද්ධානුසාරී කෙනෙක් වෙනවා කියනවා. එහෙනම් මේව නැත්තම් කවුද එන? පුතඥයි. ඒව නැත්තම් පුතඥයි. ඉතින් මේ ආශ්චර්ය අద్భుත ශාස්ත්‍රුන් වහන්සේගේ මේ දසබල ඥානයන් ගැන හිත පහදව ගන්න. විශ්මිතයිනේ ශාස්ත්‍රුන් වහන්සේ මෙහිම කරුණු පහක් හිතක් තුළ උපද්දලා ඒ ඔස්සේ නිවන් මඟ වඩවලා ඒ ඔස්සේ විද්‍යා විමුක්ති සාක්ෂාත් කරන්න පුළුවන් කියලා අනේ භාග්‍යතුන් වහන්සේ දැක්කා සාදු සාදු භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි කියලා හිත පහදව ගන්න. ඉතින් මේ රැස්වුණු උදාර පින බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවාගෙන සසර දුකින් ඈතර වීම පිණිසම එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත් රැස්වුණු උදාර පින අද්දින විශේෂයෙන් සම්බුදු සිත කස්සරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ 2021 අගෝස්තු මාස 9 වන දින කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මිය පරලෝකීය වෛද්‍ය රණත් පද්මශාන්ත පින්බර මහත්මයාට පින් අනුමෝදන් කිරීම පිණිස වෛද්‍ය ශ්‍රියාණී මාවත්ත බිරිඳ රන්දුල යශස්මිත් මාවත්ත පුතණුවන් ධනාශා දුල්මිනී මාවත්ත පින්බර දියණියට එක රාශිය වෙලා තමන්ගේ මිය පරලෝකීය ස්වාමියාට පින්බර පියාණන්ට පින් අනුමෝදන් කරන අදහසින් තමයි මේ උදාාර පින රැස් කරන්නේ. ඉතින් මේ රැස් වන උදාාර පින් ගටිකාර බ්‍රහ්ම රාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්ම රාජ්‍ය සක්දිවිඳුන් සතරවරන් රජදරුවන් සිම්පත් දිව්වරු ඉෂ්ඨකාමී දිව්වරු ප්‍රදේශභාර පළාත් භාර දිව්වරු ලෝකපාලක දිව්වරු ගෞතම බුදු සසුන හිත කැමති සියලු දිව්වරු සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසබ දෙවියන් මේ ස්ථානයට ආරක්ෂාව සපයන සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සදහවත් ගිහි පිරිසට සලසා දෙත්වා දෙවියෝද තුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. රැස්වන උදාාර පින පරම පූජනීය මේ ධම්ම විවර කළ දුණු ගුරු දේවයන් වහන්සේ මහා සංඝරත්නය අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක කළුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේට මහමෙවුනා මහා විහාරයේ කටුනීරියේ සංඝෝපස්ථායක කටුනීරියේ ධම්මදේව ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් විකාශන කටයුතු වෙනුවෙන් කැපවෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින් 2021 අගෝස්තු මාස 9 වන දින කොරෝනා වෛරසය හේතුවෙන් මිය පරලෝකීය ගලිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලෙස සේවය කළ වෛද්‍ය රණත් පද්මශාන්ත පින්බර මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝක වශයෙන් සපවත් වේවා සූපත් වේවා සූපත් වේවා වහ වහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පatti වෛද්‍ය ශ්‍රියාණි මාවත්ත බිරිඳ රන්දුල යශස්මිත් මාවත්ත පින්බර පුතු ධනාශා දුල්මිනී මාවත්ත පින්බර දියණිය පවුලේ සියලු දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධාකාරී මණ්ඩලයේ සියලු දෙනාට අපගේ පින්බර දෙමව්පියන්ට ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.